සුබ උදෑසනක් 11 ශ්‍රේණිය ගණිත විෂය 13 වන පාඩම සමීකරණ. පෙර වීඩියෝවල අපි සමීකරණ පාඩමේදී සමගාමී සමීකරණ විසඳීම පිළිබඳ සාකච්ඡා කරා. අද සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ වර්ගජ සමීකරණ විසඳීම පිළිබඳව. අපි මුලින්ම බලමු වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. ax වර්ග ධන bx ධන c මේ වර්ගජ ප්‍රකාශනයක පොදු අවස්ථාව. එතකොට මේ වගේ වර්ගජ ප්‍රකාශනයක් යම් නියතයකට එහෙම නැත්නම් යම් සමීකරණයකට එහෙම නැත්නම් බිඳුවට සමාන වෙලා තියෙන අවස්ථාවක අපි මේ වගේ ප්‍රකාශනයකට කියනවා වර්ගජ සමීකරණයක් කියලා. එතකොට අපි සරල සමීකරණ ඉගෙන ගත්තා. x ධන 3 සමානයි බිඳුව සරල සමීකරණයක්. මෙතන x ගේ දර්ශකය 1යි. x ගේ දර්ශකය 1යි. මේ වගේ අවස්ථාවලට සරල සමීකරණ කිව්ව මේක විසඳන්න පුළුවන් අපිට x සමානයි ඍණ 3යි කියලා එක විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන්. තවත් සමීකරණ වර්ගයක් ඉගෙන ගත්තා සමගාමී සමීකරණ. එතනදී වීජීය පද දෙකක් තිබුණා x හා y කියලා. හැබැයි ඒ වීජීය පද දෙකේම දර්ශකය 1යි. එතනදිත් x වලට යම් අගයක් y වලට යම් අගයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. වර්ගජ සමීකරණ වල තියෙන ලක්ෂණය තමයි මේ වීජීය පදේ එහෙම නැත්නම් x පදේ වීජීය පදේ දර්ශකය 2යි. ඒ අනුව තමයි වර්ගජ කියන වචනේ මේකට ලැබිලා තියෙන්නේ වර්ගජ සමීකරණ. මෙතනදී x වලට අගයන් දෙකක් ලබා ගන්න පුළුවන් විසඳුම් විදියට x වලට අගයන් දෙකක්. මේ x සමානයි 2යි 3යි කියලා ගත්තේ මම උදාහරණ විදියට මේ විදියට x වලට අගයන් දෙකක් ලබා ගන්න පුළුවන් වර්ගජ සමීකරණයක් විසඳීමෙන්. එතකොට මේ x වලට ගන්න පුළුවන් අගයන් වලට අපි මූල කියලා කියනවා. මේ වර්ගජ සමීකරණේ මූල කියලා කියනවා. දැන් මම මූල කියන වචනේ කිව්වම ඔයගොල්ලෝ කලින් මේක අහලා තියෙනවා මූල අපිට ප්‍රස්ථාර පාඩමේදී හම්බ වුණා නේද? ප්‍රස්ථාර පාඩමේ ඒ දීලා තියෙන ශ්‍රිතය y සමානයි 0 වන අවස්ථාවේදී අපි මූල හෙව්වා. එතනදී අපි මොකද්ද කරේ? අපිට දීලා තියෙන ශ්‍රිතය අපි ප්‍රස්ථාරයකට ඇඳම අපි මූල විදියට ගත්තේ මේ x අක්ෂයේ ඡේදනය වන මේ ප්‍රස්ථාරය මගින් x අක්ෂයේ ඡේදනය වන ස්ථාන දෙක තමයි අපි විසඳුම් විදියට මූල විදියට ගත්තේ. එතකොට අපිට දීලා තියෙන ඕනෑම වර්ගජ සමීකරණයක් ඒකේ වර්ගජ ප්‍රකාශනය වර්ගජ ශ්‍රිතය ප්‍රස්ථාරයකට ඇඳම ඒ ප්‍රස්ථාරයෙන් x අක්ෂයේ කැපෙන තැන් දෙක තමයි මෙයාගේ මේ විසඳුම් විදියට අපි වෙනත් ආකාරයකට දැන් ගණනය කරන්න යන්නේ. අපි ප්‍රස්ථාර පාඩමේදී ලබාගත් අගයන් වීජීය ක්‍රමයට ගන්න ආකාරය තමයි මෙතනදිත් සාකච්ඡා වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි ප්‍රස්ථාරයක් ඇඳම ඒ ප්‍රස්ථාරය මේ වගේ x අක්ෂයේ කැපෙන ස්ථාන දෙකකින් කැපිලා අගයන් දෙකක් ලැබෙන අවස්ථාවල් ලැබුණා. ප්‍රස්ථාරය අඳිනකොට මේ ප්‍රස්ථාරය මෙහෙම එකම ස්ථානයකින් මේ x අක්ෂයේ ස්පර්ශ වෙලා යන අවස්ථාවල් අපිට ලැබුණා. ශ්‍රිතය මේ x අක්ෂයේ ස්පර්ශ කරන්නේ නැතුව මේ විදියට අවමයක් තියෙන අවස්ථාවේදී මේ විදියට උපරිමයක් තියෙන අවස්ථාවේදී මේ විදියට ප්‍රස්ථාරය ඇඳපු අවස්ථාවක් තිබුණා. එතකොට මම කිව්වා දැන් මූල කියලා කියන්නේ x අක්ෂයේ ඡේදනය වන තැන් දෙක කියලා. එතකොට මෙතන x අක්ෂයේ ඡේදනය වන තැන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රිතයට එහෙම නැත්නම් ඒ වර්ගජ සමීකරණයට
වර්ගජ සමීකරණය කියන්නේ අපි y සමානයි බිඳුව අවස්ථාවේදීනේ මේ මූල හෙව්වේ නේද? y සමානයි බිඳුව අවස්ථාව කියලා කියන්නේ මේ සමීකරණය මේ බිඳුවට සමාන වෙලා තියෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී තමයි මූලයක් හොයන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී මූල විදියට අගයන් දෙකක් ලැබුණා. මේ දෙවෙනි අවස්ථාවේදී මූල විදියට අපිට ලැබෙන්නේ x ගේ මූල විදියට ලැබෙන්නේ 1 අගයයි. මූල විදියට ලැබෙන්නේ 1 අගයයි. මේ තුන්වෙනි අවස්ථාවේදී බලන්න x අක්ෂය ඡේදනය වෙන්නේ නැති නිසා මූල විදියට අපිට ලැබෙන්න අගයන් නැහැ. මෙතනදී මූල ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය අවස්ථාව මේ ප්‍රස්ථාරය ඇසුරෙන් ওই විදියට පැහැදිලි කරන්න පුළුවන්. මේ වර්ගජ සමීකරණය ඇසුරෙනුත් පැහැදිලි කරන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ වර්ගජ සමීකරණයේ විවේචකය පිළිබඳ අධ්‍යයනය කරනවා කියලා. විවේචකය කියලා කියන්නේ ඕනෑම වර්ගජ සමීකරණයක විවේචකය කියලා කියන්නේ b වර්ග ඍණ 4ac. b වර්ග ඍණ 4ac කියලා කියන්නේ මේ ඕනෑම වර්ගජ සමීකරණයක විවේචකයේ පොදු අවස්ථාව. දැන් බලන්න මෙතනට ඇවිල්ලා තියෙන අගයන් ගැන b වර්ග. b වර්ග කොහොමද ආවේ? මේ x ගේ සංගුණකය තමයි b. එතකොට b වර්ග කරන්න ඕනි. අඩු කිරීම 4 a කියලා කියන්නේ මේ x වර්ග පදයේ සංගුණකය. a කියලා කියන්නේ x වර්ග පදයේ සංගුණකය. c කියලා කියන්නේ මෙතන තියෙන නියත අගය. එතකොට ඕනෑම වර්ගජ සමීකරණයක අපිට b වර්ග ඍණ 4ac ගණනය කරගන්න පුළුවන්. b වර්ග කරලා අඩු කරන්න ඕනි 4 ගුණ කිරීම a වලගේ ගුණ කිරීම c වලගේ ගුණ කරලා ඒක b වර්ගයෙන් අඩු කරාම අපිට b වර්ග ඍණ 4ac විවේචකයේ අගය ගණනය කරගන්න පුළුවන්. ওই විදිහට ගණනය කරලා එන විවේචකය b වර්ග ඍණ 4ac ධනයි නම් බිඳුවට වඩා වැඩි නම් අපි කියනවා තාත්වික ප්‍රබින්න මූල දෙකක් ලැබෙනවා කියලා. තාත්වික ප්‍රබින්න මූල දෙකක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් මූල දෙකක්. මෙන්න මේ අවස්ථාව. ප්‍රස්ථාරය ඇඳනම් මෙන්න මේ අවස්ථාව. බලන්න එකිනෙකට වෙනස් ධන හෝ ඍණ කියන්නේ මෙතන ලැබෙන්නේ. එකිනෙකට වෙනස් තාත්වික සංඛ්‍යා දෙකක්. එතකොට සංඛ්‍යා රේඛාවේ අපි ලකුණු කරනවා තාත්වික සංඛ්‍යා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් තාත්වික සංඛ්‍යා දෙකක් අපිට b වර්ගයේ ඍණ 4ac ධන වන අවස්ථාවෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව බලන්න මෙතන එක මූලයයිනේ ආවේ. මෙන්න මේ වගේ අවස්ථාවක් අපි කියනවා b වර්ග ඍණ 4ac කියන විවේචකය බිඳුවට සමාන වෙනවා නම් b වර්ග ඍණ 4ac සමාන වෙනවා නම් බිඳුවට අපි කියනවා තාත්වික සමපාත මූල දෙකක් ලැබෙනවා කියලා. තාත්වික සමපාත කියලා කියන්නේ එකම මූල දෙකක්. x වලට ලැබෙන්නේ එකම අගයක්. බලන්න මෙතන අපි හිතමුකෝ ඍණ 2යි කියලා. ඒ අනුව x ධන 2යි x වලට ලැබෙන්නේ ධන 2 කියන අගය විතරයි. ඒතර ප්‍රස්ථාරයෙන් නම් මේ අවස්ථාව. වර්ගජ සමීකරණයේ පොදු අවස්ථාව දීලා තියෙනවා නම් අපිට මේ මූලයේ සමපාත වන අවස්ථාව මේ විවේචකයේ බිඳුව වෙනවද කියලා බලලා හොයාගන්න පුළුවන්. ඊළඟට ප්‍රස්ථාරයේ මෙන්න මේ වගේ x අක්ෂය කැපෙන්නේ නැති තැන් දෙකක්. ඒ කියන්නේ මූල පිහිටන්නේ නැති අවස්ථාවක්. b වර්ග ඍණ 4ac b වර්ග ඍණ 4ac කුඩයි බිඳුව. b වර්ග ඍණ 4ac කුඩයි බිඳුව. මේ අගේ ඍණයි නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒ වර්ගජ සමීකරණයට මූල නැහැ කියලා. මූල පිහිටන්නේ නැහැ කියලා. එතකොට ඔන්න ප්‍රස්ථාරයේ මගින් අපිට මූල විස්තර කරපු එක මම ඔයගොල්ලන්ට වර්ගජ සමීකරණයක් ඇසුරෙන් බීජීය ක්‍රමයට කොහොමද මූලවල ආකාරය හොයාගන්නේ කියන එකයි පැහැදිලි කරේ. මේ වගේ වැඩි විස්තර ඔයගොල්ලන්ට උසස් පෙළ ගණිතය කරනවා නම් ඉගෙන ගන්න පුළුවන්. දැනට මතක තියාගන්න. එතකොට ඕගොල්ලොන්ගේ 11 වසර පාඩමේදී ඕගොල්ලොන්ට ලැබෙන්නේ මෙන්න මේ විවේචකයේ ධනවන අවස්ථාව සහ විවේචකය බිඳුවට සමාන වන අවස්ථාවල තියෙන
වර්ගජ සමීකරණවල විසඳුම් ලබා ගන්න විදිය ඉගෙන ගන්න. එතකොට ඒ වර්ගජ සමීකරණ විසඳන ක්‍රම 3ක් තියෙනවා. සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්. වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්. සූත්‍ර භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්. ඒ ක්‍රම තුනම ඔයගොල්ලන්ට මේ පාඩමේදී ඉගෙන ගන්න වෙනවා. මේ වර්ගජ සමීකරණ විසඳීම පිළිබඳව අපි මුලින්ම බලමු සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම පිළිබඳව. සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීමේදී ඔයගොල්ලෝ පළවෙනි පියවර විදියට කරන්න ඕනි දීලා තියෙන වර්ගජ සමීකරණය සාධක වලට වෙන් කරගන්න ඕනි. දීලා තියෙන වර්ගජ සමීකරණය සාධක වලට වෙන් කරගන්න ඕනි. සාධක වලට වෙන් කරගන්නකොට අවස්ථා තුනක් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. සාධක වෙන් කිරීම, පොදු සාධක පිටට ගැනීමෙන් සාධක වෙන් කරගන්න පුළුවන්. වර්ග දෙකක අන්තරය යෙදීමෙන් සාධක වෙන් කරගන්න පුළුවන්. ත්‍රිපද ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න පුළුවන්. ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වලට වෙන් කරගන්න පුළුවන් සාධක දෙකක ගුණිතයක් විදියට. ඔන්න ඔය ක්‍රම තුනෙන් ඕනෑම එකකින් දීලා තියෙන වර්ගජ සමීකරණය සාධක වලට වෙන් කරගන්න ඕනි මුලින්ම. අපි උදාහරණයකින් බලමු. අපිට විසඳන්න තියෙනවා x වර්ගය සමානයි 4. දැන් සාධක භාවිතයෙන් අපි මේක විසඳනකොට අපි මේක සාධක වෙන් කරන්න පුළුවන් ආකාරයකට පරිවර්තනය කරගමු. ඒ අනුව මට පුළුවන් මේක ලියන්න x වර්ගයේ ඍණ 4 සමානයි 0 කියලා. x වර්ගයේ ඍණ 4 මට ලියන්න පුළුවන් x වර්ගයේ ඍණ 2 වර්ගය සමානයි 0 කියලා. x වර්ගයේ ඍණ 2 වර්ගයේ වර්ග දෙකක අන්තරයේ සාධක යොදන්න පුළුවන්. x ඍණ 2 x ධන 2 සමානයි 0 කියලා. දැන් බලන්න මෙන්න මේ වගේ සාධක දෙකකට වෙන් වුණු අවස්ථාවක් අපි හදා ගන්න ඕනි සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණය විසඳන්න. මේ වගේ සාධක දෙකකට වෙන් වුණු අවස්ථාවක් ගන්න ඕනි. දෙකකට තමයි සාධක වෙන් වෙන්නේ වර්ගජ සමීකරණවල. එතකොට මෙන්න බලන්න මෙතන මේ ගුණිතයක් බිඳුවට සමාන වෙලා තියෙනවා. එතකොට ගුණිතයක් බිඳුවට සමාන වෙන්න නම් එක්ක මේ පළවෙනියට දින පදය ධනාගයක් හෝ ඍණාගයක් සංඛ්‍යාවක් වෙන්න ඕනි. දෙවෙනියට තියෙන පදේ බිඳුව වෙන්න ඕනි. එහෙම වුණොත් තමයි මේ නියතයක් බිඳුවකින් ගුණ වුණාම බිඳුව ලැබෙන්නේ. එහෙම නැත්නම් පළවෙනියට තියෙන සංඛ්‍යා පදයේ හරි ප්‍රකාශනයේ හරි බිඳුව වෙන්න ඕනි. දෙවෙනියට යම් නියතකයක් තාත්වික සංඛ්‍යාවක් තියෙන්න ඕනි. එතකොටත් බිඳුව ගුණුනාම බිඳුවයි. එතකොට මෙතන තියෙන පද දෙකම බිඳුව වෙන අවස්ථාවක් අපි ගණනය කරන්නේ නැහැ. අපි මේ වගේ අවස්ථාවකට කියනවා අනිර්ණීය අවස්ථාවක් කියලා. මේකේ අගේ නිර්ණය කරලා නැහැ. මේකේ අගේ බිඳුවට සමානයි කියලා කියන්න බෑ. මේ වගේ අවස්ථාවක අගේ නිර්ණය කරලා නැහැ. ඒක නිසා මේ වගේ අවස්ථාවක් අනිර්ණීයයි කියලා කියනවා. එතකොට බලන්න අපිට දැන් ලැබුණු ප්‍රකාශනය දැන් මේ සාධක දෙකක් බිඳුවට සමාන වෙලා තියෙන සාධක දෙකක ගුණිතයක්. එහෙනම් එක්කෝ x ඍණ 2 කියන එකේනා බිඳුව වෙන්න ඕනේ. පළවෙනි සාධකයේ බිඳුව වෙන්න ඕනේ. අපි ඒක ලියනවා x ඍණ 2 සමානයි බිඳුව. හෝ මෙයා බිඳුව වෙන්න ඕනි. එහෙමත් නැත්නම් x ධන 2 සමානයි බිඳුව විය යුතුය. x ඍණ 2 සමානයි බිඳුව සහ කියලා මෙතනට මේ වචනේ භාවිතා කරන්නේ නැහැ. එහෙම වුණොත් අනිර්ණීය අවස්ථාවක් වෙනවා. අපි භාවිතා කරන්න ඕනේ මොකද්ද? x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. මේ දෙන්නගෙන් එක්කෙනයි බිඳුව වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගුණිතේ බිඳුව වෙන්නේ. අපි විය යුතුයි කියලා ලියනවා. ඒ අනුව දැන් මෙතනින් අපිට ගොඩ නැගෙනවා සරල සමීකරණයක්. මෙතනින් අපිට x ගේ විසඳුමක් ගන්න පුළුවන්. x සමානයි 2යි කියලා. ඍණ 2 දකුණු පැත්තට ගියාම ධන 2 වෙනවා. හෝ මෙතනින් ලැබෙන සරල සමීකරණයෙන් අපිට විසඳුමක් ගන්න පුළුවන්. x සමානයි ඍණ 2 කියලා. එතකොට ඔන්න විසඳුම් දෙක ලැබෙනවා.
මෙන්න මේ වර්ග සමීකරණයට අදාළව x ගේ විසඳුම් දෙක අපිට x සමානයි 2 හෝ x සමානයි ඍණ 2 කියලා ගන්න පුළුවන්. දෙවෙනි උදාහරණයේ විදිහට 2x වර්ග ඍණ 50 සමානයි බිඳුව. මෙතනදී සාධක වෙන් කරන්න පුළුවන් අපිට මුලින්ම පොදු සාධකයක් පිටට ගැනීම භාවිතා කරලා 2 පොදුවට x වර්ගයේ ඍණ 25 සමානයි බිඳුව. x වර්ග ඍණ 25 කියන එක නැවත සාධක දෙකකට වෙන් වෙනවා දෙවාරයක් x ඍණ 5යි x ධන 5යි සමානයි බිඳුව. මේ අවස්ථාවේදී දැන් ඔන්න සාධක වෙන් වෙලා තියෙන්නේ 2 බිඳුව වෙන්න බැහැනේ. 2 බිඳුව වෙන්න බෑ. එහෙනම් මේ 2 කියන මේ සංගුණකේ එහෙම නැත්නම් මේ නියතගේ අපි නොසලකා හරින්න වෙනවා. 2 කවදාවත් බිඳුව වෙන්න බෑ. එහෙනම් බිඳුව වෙන්න පුළුවන් වෙන්නේ මොනවාද? x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව විය යුතුය. සමීකරණේ විසඳීම් ගන්නකොට මෙතනට එන නියතාගේ අපි නොසලකා හරින්න වෙනවා. මොකද එන නියතාගේ කවදාවත් බිඳුව වෙන්නේ නැති නිසා. x ඍණ 5 සමානයි බිඳුව කියන සරල සමීකරණයෙන් අපිට එක විසඳුමක් ගන්න පුළුවන් x සමානයි 5 කියලා හෝ x ධන 5 සමානයි බිඳුව කියන සරල සමීකරණයෙන් අපිට x සමානයි ඍණ 5 කියලා විසඳුමක් ගන්න පුළුවන්. y වර්ග සමානයි 20. y වර්ග ඍණ 20 සමානයි බිඳුව. දැන් මෙතන 20 වර්ගපදයක් විදිහට ලියන්න බෑ. එහෙනම් දැන් කොහොමද මම 20 වර්ගපදයක් විදිහට ලියන්නේ? මොකද මෙතන වර්ග දෙකක අන්තරේ සාධක තමයි යොදා ගන්න වෙන්නේ. මට ලියන්න පුළුවන් y වර්ග ඍණ 20 ලියන්න පුළුවන් වර්ගමූල 20 වර්ගය කියලා. 20 ලියන්න පුළුවන් වර්ගමූල 20 වර්ගය කියලා. බලන්න 20 ගත්තොත් වර්ගමූල 20 ගුණ කිරීම වර්ගමූල 20. එතකොට වර්ගමූල ලකුණ ඇතුලේ 20 ගුණ කිරීම 20. මේකේ පිළිතුර 20 විදියට අපිට ලබා ගන්න පුළුවන්. දැන් එහෙනම් අපිට වර්ග දෙකක අන්තරේ සාධක යොදන්න පුළුවන්. y ඍණ මූල 20 y ධන මූල 20 සමානයි බිඳුව. මෙතනදී අපිට ලියන්න පුළුවන් y ඍණ මූල 20 සමානයි බිඳුව හෝ y ධන මූල 20 සමානයි බිඳුව විය යුතුය. ඒ අනුව අපිට එනවා y සමානයි මූල 20 හෝ y සමානයි ඍණ මූල 20. එතනදී මම මේ මූල 20 කියන පදේ ගත්තේ. දැන් බලන්න මෙතන y සමානයි මූල 20 කියන මේ විසඳුම අපිට තව හදන්න පුළුවන් y සමානයි මේක අකිල කර්ණයක් නේද? මට මේ මූල 20 කර්ණියාකාරයට ලියන්න පුළුවන්. 20 කියන්නේ 4 වරක් 5. 4 මූල ලකුණෙන් පිටතට ආවම 2යි 2යි මූල 5යි කියලා. එතකොට ඔයගොල්ලන්ට මූල 5 යගේ දීලා තිබුණොත් මූල 5 යගේ දීලා තිබුණොත් 2.23යි කියලා. ඒ අනුව අපිට මේ y වලගේ 2 ගුණ කිරීම මූල 5 යගේ 2.23යි ආදේශ කරලා y සමානයි 4.46 කියලා පිළිතුරක් ගන්න පුළුවන්. ඍණාගයත් ඒ විදිහටම y සමානයි ඍණ 4.46 කියලා පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ වර්ගජ සමීකරණයක විසඳුම් හොයනකොට අපිට මේ කර්ණීයේ අගය ලබා දෙනවා. මේ කර්ණීය, ඒ කියන්නේ මෙතන කර්ණීය විදිහට ආවේ මූල පහනේ. මූල පහේ අගය ලබා දෙනවා. එතකොට මේ මූල පහේ අගය මේ වගේ ආදේශ කරලා මේ අවසාන පිළිතුර දක්වාම අපි සුළු කරගෙන යන්න ඕනි. දැන් අපි බලමු ත්‍රිපද ප්‍රකාශනයක් සාධක වලට වෙන් කරලා ත්‍රිපද ප්‍රකාශනයක් සහිත සමීකරණයක් දීලා තියෙන්නේ සාධක වලට වෙන් කරලා විසඳන්නේ කොහොමද කියලා විසඳුම් ලබා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි මුලින්ම x වර්ග
ඍණ 2x ඍණ 15 කියන මේ ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වලට වෙන් කරගමු. එතනදී ඔයගොල්ලෝ දන්නවා වර්ග පදයයි නියත පදයයි ගුණ කරන්න ඕනි. එතකොට එනවා ඍණ 15x වර්ග. මෙතන ඍණ ලකුණක් ආපු නිසා අඩු කරලා මැද පදයේ යෙදෙන අවස්ථාව තමයි අපි හොයන්න ඕනි. එතකොට අඩු කරාම 2 එන විදියට 15 සාධක එන්නේ 5 වරක් 3. මේ මැද පදයේ ලකුණ මේ වැඩි සාධකයට අනිත් සාධකයට ඊට විරුද්ධ ධන ලකුණත් යොදන්න ඕනි. ඒ අනුව එනවා x වර්ගයේ ඍණ 5x ධන 3x ඍණ 15. මෙතනින් x පොදුවට ගත්තොත් x ඍණ 5යි. මෙතන ධන 3 පොදුවට ගත්තොත් x ඍණ 5යි. x ඍණ 5යි x ධන 3යි කියලා අපිට මෙන්න මේ ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වලට වෙන් කරගන්න පුළුවන්. ඒ අනුව මේ සාධක දෙක අපිට මෙතනට යොදන්න පුළුවන්. x ඍණ 5යි x ධන 3යි සමානයි බිඳුව. දැන් ඔන්න සාධක දෙක ගුණිතයක් බිඳුවට සමාන වෙලා තියෙන්නේ. දැන් අපිට විසඳුම හොයන්න පුළුවන්. x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුය. එතකොට මෙන්න මේ සරල සමීකරණයෙන් x සමානයි 5 ලැබෙනවා හෝ මෙන්න මේ සරල සමීකරණයෙන් x සමානයි ඍණ 3 ලැබෙනවා. ඒ අනුව x වර්ග ඍණ 2x ඍණ 15 සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ විසඳුම් විදියට x සමානයි 5 හෝ x සමානයි ඍණ 3 ලබා ගන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් බලමු. දෙවාරයක් x ඍණ 3 සමානයි 3 වාරයක් x ධන 2 x ඍණ 3. දැන් ඕගොල්ලන්ට මෙතන බැලූ බැල්මට සාධක වෙන් වෙලා තියෙනවා වගේ පේනවා. හැබැයි අපිට මේ වර්ගජ සමීකරණය විසඳන්න නම් සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන වුණු අවස්ථාව ඕනි. එහෙම වුණොත් අපිට එක සාධකයක් බිඳුව හෝ අනිත් සාධකයේ බිඳුව කියලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ තියෙනකොට මේ අවස්ථාවෙන් තියෙනකොට අපිට සාධකයක් බිඳුවට සමාන කරලා විසඳන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ වගේ තියෙන ප්‍රකාශනයක් මේ සාධක දෙක ගුණිතයක් විදියට ලියන්න පුළුවන් ආකාරයකට පරිවර්තනය කරගන්න ඕනි. එහෙනම් මේ වගේ ප්‍රකාශනයක් අපි ත්‍රිපද ප්‍රකාශනයක සාධක වෙන් වෙන විදියට මේක ගොඩනගා ගමු. එහෙමනම් අපි මේ ටික විසඳමු. දෙකෙන් ගුණ කරන්න පුළුවන් මෙතන 2x ඍණ 6 සමානයි 3 වාරයක් x වලින් මේ පද දෙකම ගුණ වුණොත් x වර්ගයේ ඍණ 3x ධන දෙකෙන් මේ පද දෙකම ගුණ වුණොත් ධන 2x ඍණ 6. දැන් මේ ප්‍රකාශනයේම 3ෙන් ගුණ වෙන්න ඕනි. 3x වර්ග ඍණ මේ දෙන්නගේ සුළු කිරීම එන්නේ ඍණ 1යි. මේ දෙන්නගේ සුළු කිරීම එන්නේ ඍණ 1යි. ඍණ 1x කියලා එන්නේ. ඍණ 1x 3ෙන් ගුණ කරාම ඍණ 3x. 3 වරක් ඍණ 6 ඍණ 18යි. මේ පැත්තේ තියෙනවා 2x ඍණ 6. දැන් අපි මේ පද ටික ඔක්කොම එක පැත්තකට අරගෙන ගිහලා එක පැත්තක් බිඳුව කරගමු. ඒ අනුව බිඳුව සමානයි 3x වර්ග ඍණ 3x ඍණ 18 මේ පදේ මේ පැත්තට ගෙනිච්චම ඍණ 2x මේ පදේ මේ පැත්තට ගෙනිච්චම ධන 6 ලැබෙනවා. 3x වර්ග මේ දෙන්න සුළු කරාම ඍණ 5x මේ දෙන්න සුළු වුණාම ඍණ 12 සමානයි බිඳුව. ඔන්න දැන් ත්‍රිපද ප්‍රකාශනයක් බිඳුවට සමාන වෙලා තියෙනවා. දැන් අපිට මේකේ සාධක වෙන් කරලා මේ සමීකරණය විසඳන්න පුළුවන්. 3x වර්ග ඍණ 5x ඍණ 12 ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වෙන් කරමු. වර්ග පදයයි නියත පදයයි ගුණ වුණාම ඍණ 36යි x වර්ග. ඍණ තියෙන නිසා අඩු කරලා මැද පදේ හදන්න ඕනි. අඩු කරලා මැද පදේ හැදෙන විදියට අපි 36 සාධක වෙන් කරන්න ඕනි. ඒ අනුව ඔයගොල්ලන්ට පේනවා
9 වරක් 4 36යි අඩු කරාම 5 හැදෙනවා. එතකොට මේ මැද පදයේ ලකුණ අනුව මැද පදයේ ලකුණ ඍණ මේ ඍණ මේ වැඩි සාධකයටත් අනිත් සාධකයට ඊට විරුද්ධව ලකුණ ධන යොදන්න ඕනි. ඒ අනුව 3x වර්ග ඍණ 9x ධන 4x ඍණ 12. දැන් පළවෙනි පද දෙකෙන් 3x පිටට ගත්තම x ඍණ 3 දෙවෙනි පද දෙකෙන් ධන 4 පිටට ගත්තොත් x ඍණ 3 ඒ අනුව x ඍණ 3යි 3x ධන 4යි ඔන්න මේ ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වෙන්නුණා. ඒ අනුව මට ලියන්න පුළුවන් x ඍණ 3යි 3x ධන 4 සමානයි බිඳුවම පැති දෙක මාරු කරා. දැන් අපිට පුළුවන් x ඍණ 3 සමානයි බිඳුව හෝ 3x ධන 4 සමානයි බිඳුව විය යුතුය කියලා ගන්න. ඒ අනුව අපිට මෙන්න මෙතනින් ලැබෙනවා x සමානයි 3යි හෝ මෙතනින් ලැබෙනවා x සමානයි ඍණ 4 බෙදීම 3 කියලා. මේ සරල සමීකරණය විසඳුවාම ඔයගොල්ලන්ට 4 බෙදීම 3 ලබා ගන්න පුළුවන් විය යුතුය. දැන් අපිට මෙන්න මේ අපිට දීලා තිබුණු වර්ගජ සමීකරණයේ විසඳුම් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු වීජීය භාග සහිත අවස්ථාවක වර්ගජ සමීකරණයේ තිබුණොත් මේකේ මූල හොයන්න. මේ වීජීය භාගයේ ත්‍රිපද ප්‍රකාශනයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. එතකොට අපිට පුළුවන් මේ වීජීය භාගයේ මෙන්න මේ කොටස සුළු කරගන්න. පොදු හරය 2x ඍණ 1 3x ධන 2. ඒ අනුව මේ පළවෙනි ප්‍රකාශනය 2x ඍණ 1 3 කියන ප්‍රකාශනය අපි ගුණ කරන්න ඕනි 3x ධන 2න් හරය සහ ලවය. එක අඩු කිරීම මේ අඩු කිරීම මෙතන තියෙන්නේ 3x ධන 2 2 වාරයෙන් 2 කියන වීජීය භාගය අපි ගුණ කරන්න ඕනි 2x ඍණ 1න් හරය සහ ලවය. ඒ අනුව ඔන්න පොදු හරයක් අපිට ලබා ගන්න පුළුවන් 2x ඍණ 1 3x ධන 2 කියලා. මෙතනින් මේ 3න් ගුණ වෙලා එනවා 9x ධන 3 2 6යි. මෙතන ඍණ 2කින් ගුණ වෙලා එනවා ඍණ 4x ධන 2 සමානයි 1යි. දැන් අපිට මේ ප්‍රකාශනයේ වම් පැත්තයි දකුණු පැත්තයි මේ හරයෙන් ගුණ කරන්න පුළුවන්. මේ හරයෙන් ගුණ කරාම මේ හරය මේ පැත්තට යනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන මේ දෙන්න සුළු වුණාම 5x මේ දෙන්න සුළු වුණාම ධන 8 සමානයි. මෙතන ලියන්න පුළුවන් එකෙන් ගුණ වෙලා මේ ප්‍රකාශනයේ මේ හරය එකෙන් ගුණ වෙලා 2x ඍණ 1 3x ධන 2 කියලා. මෙන්න මේ වීජීය භාගයේ සමාන ලකුණෙන් දෙපැත්තම මේ හරයෙන් ගුණ කිරීමයි මේ කරලා තියෙන්නේ. ඒතකොට හරයෙන් ගුණ කරාම මේ පැත්තේ ලියන හරය මේ හරයට සුළු වෙලා යනවානේ. මේ පැත්තේ ලියන හරය විතරයි ඒතකොට ඉතුරු වෙන්නේ. ඒතකොට ඒක එකෙන් ගුණ කරන්න තියෙන්නේ. ඒ අනුව තමයි මෙන්න මේ ප්‍රකාශනය ආවේ. ඒතකොට මේ පැත්තට එන්නේ මේ ලවයේ සුළු කිරීම. මේ ලවයේ සුළු කිරීම තමයි මේ 5x ධන 8 කියලා අපිට ලැබිලා තියෙන්නේ. හරි. දැන් මෙතන අපිට පුළුවන් මේ ත්‍රිපද ප්‍රකාශනය ත්‍රිපද ප්‍රකාශනයක් විදිහට ගන්න. මෙන්න මෙතන මේ වරහන අයින් කර ගන්න ඕනේ. 5x ධන 8 2x ගෙන් මේ පද ටික ගුණ වුණාම 6x වර්ග ධන 4x ලැබෙනවා. ඍණ 1න් මේ පද දෙකම ගුණ වුණාම ඍණ 3x ඍණ 2 ලැබෙනවා. ඒ අනුව මේ පද ටික ඔක්කොම එක පැත්තකට අරන් යනවා. මම මේ පද දෙකම මේ පැත්තට අරන් යනවා. එතකොට මේ පැත්තේ බිඳුව සමානයි 6x වර්ග
මෙතනින් ලැබෙන්නේ ධන x ඍණ 2 මෙතනින් එන ඍණ 5යි x මෙතනින් එන ඍණ 8 ඒ අනුව එනවා 6යි x වර්ග මේ දෙන්න සුළු වුණාම ඍණ 4යි x ඍණ 8 සමානයි බිඳුව ඍණ 2 මේ ඍණ 2 එතකොට මෙතනින් එනවා බිඳුව සමානයි 6යි x වර්ග ඍණ 4යි x ඍණ 10. දැන් අපිට පුළුවන් මේ ප්‍රකාශනයම දෙකෙන් බෙදා ගන්න. එතකොට එනවා බිඳුව සමානයි 3යි x වර්ග ඍණ 2යි x ඍණ 5. දැන් බලන්න මෙතන ත්‍රිපද ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා සාධක වෙන් කරගන්න පුළුවන් විදියට. දැන් 3යි x ඍණ 5න් ගුණ වුණාම ඍණ 15යි x වර්ග ඍණ තියෙන නිසා අඩු කරලා මැද පදේ හැදෙන්න ඕනි. එතකොට අඩු කරාම දෙකක් එන්න නම් මෙතන සාධක වෙන්න ඕනි 5 වරක් 3. දැන් අපි ඒක ලියමු මෙතන 3යි x වර්ග වැඩි සාධකයටයි ඍණ යොදන්න ඕනි. මෙතන වැඩි සාධකයේ 5 ඒ අනුව ඍණ 5යි x ධන 3යි x ඍණ 5. මේ පළවෙනි පද දෙකෙන් x පිටට ගත්තොත් 3යි x ඍණ 5 දෙවෙනි පද දෙකෙන් ධන 1යි පොදුවට එන්නේ. එතකොට එනවා 3යි x ඍණ 5. එතකොට 3යි x ඍණ 5 x ධන 1. ඔන්න සාධක දෙක අපිට ලැබිලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ එක එකක් වෙන වෙනම බිඳුවට සමාන කරන්න. ඒ අනුව 3යි x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව විය යුතුයි. මෙතනින් ලැබෙනවා x සමානයි 5 බෙදීම 3. ඍණ 5 මෙහා පැත්තට ගියාම ධන 5 වෙනවා. දෙපැත්තම 3ෙන් බෙදන්න ඕන. හෝ x සමානයි ඍණ 1. හොඳයි. වර්ගිත සමීකරණ සාධක භාවිතයෙන් විසඳීමේ උදාහරණ කිහිපයක්ම මෙතන තියෙනවා. ඒ ටික නැවත අධ්‍යයනය කරන්න. 13 2 අභ්‍යාසයේ ගැටලු ටික විසඳන්න.